උපදින්නා වූ කියන්නේ උපදින පාපී අකුසල ධර්මයන් ඨානසෝ අන්තරදාපේති උපදින තැනම නැති කරනවා. උපදින තැනම නැති කරනවා. වූප සමීති සමනය කරලා දානවා, දුරු කරලා දානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා එසේනම් ආනන්ද ආනාපාන සතිය වඩව්. ඒ ආනාපාන සතිය ශාන්තයි, ප්‍රණීතයි, වඩාත් ප්‍රණීතයි, සැපවත් විහරණයක්. උපදින පාප ධර්ම, කුසල ධර්ම උපදින තැනම නසනවා. උපදින තැනම දුරු කරනවා. ආනාපාන සතියේ නිසා ආනන්දේ වඩව්. බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සතිය වඩන්න කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. සෙය්‍යතාපි භික්කවේ ගිම්හානං පච්චිමේ මාසේ ඌහතං රජෝ ජල්ලං තමේනං මහා අකාල මේඝෝ ඨානසෝ අන්තරදාපේති වූප සමේති. යම්සේ මහණෙනි ගිම්හානං පච්චිමේ මාසේ ගිම්හාන කාලේ අන්තිම මාසයේ ඌහතං රජෝ ජල්ලං ඊ타ම වියලි කාලයක් ගිම්හාන කාලෙ ගෙවෙනකොට දීර්ඝ කාලයක් මුළුල්ලේ මහ විශාල පෑවිල්ලක්. ඒ මහ විශාල පෑවිල්ල නිසා පින්වත්නි දෝවිලි ඉහළ අහසට නගිනවා. ඒ ගිම්හාන කාලේ අන්තිම මාසේ ගිම්හාන කාලේ පුරාම පෑවිල්ල නිසා හොඳටම මහ පොළොව වේලිලා අහසට නැගිනවා, අවකාශයට නැගිනවා පින්වතුනේ දෝවිල්ල. රජෝ ජල්ලං ඌහතං රජෝ ජල්ලං ඉහළට නැගිච්ච දූවිලි රාශිය. තමේනං මහා අකාල මේඝෝ දැන් මෙහෙම ඉහළ ආකාශයට මහා දෝවිල්ලක් නැගුණට පස්සේ පින්වත්නි එකපාරම අකාල වර්ෂාවක් වහිනවා. අකාල මේඝෝ අකාල මේඝයක් ඇද වැටෙනවා. අකාලයේ වැස්සක් වැටෙනවා. එහෙම වැස්සක් වැටුනම මොකද වෙන්නේ? අර ඉහළ අවකාශයට නැගිච්ච දූවිලි රාශිය දීර්ඝ කාලයක් මහ පොළොව වේලිලා තිබිලා ඉහළ අහසට නැගිච්ච මේ දූවිලි රාශිය අර අකාල මේඝය නිසා පින්වත්නි එකපාරම මොකද වෙන්නේ? ඨානසෝ අන්තරදාපේති ඒ දූවිල්ල අතුරුදන් වෙලා යනවා. ඒ දූවිල්ල අතුරුදන් වෙලා යනවා. වූප සමේති ඒ දූවිල්ල සමනේ වෙලා යනවා, යටපත් වෙලා යනවා. අන්න ඒ වගේ කිව්වා ආනන්දය මේ ආනාපාන සතියත් අර අකාල මේඝය වියලි පොළොවේ ඉහළට නැගිච්ච දූවිලි රාශිය අවකාශයට නැගිච්ච දූවිල්ල යටපත් කරනවා වගේ, එතනම අතුරුදන් කරනවා වගේ මේ වඩන ලද ආනාපාන සතියත් උපදින්නා වූ ලාමක පාප ධර්මයන් එලෙසින්ම උපදින තැන දුරු කරනවා. ප්‍රහාණය කරලා දානවා, සමනය කරලා දානවා. පින්වත්නි, ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන ස්වාමින් වහන්සේලාට වදාලා ආනාපාන සතිය වඩන්න කියලා. දැන් බලන්න, අසුබ භාවනාව කියන්නේ සතර සතිපට්ඨානයේ බලපුවාම පින්වත්නි කායානුපස්සනාවට අයිති දෙයක්. ආනාපාන සතිය කියන්නේ ඒ සතිපට්ඨාන සූත්‍රයේම පින්වත්නි කායානුපස්සනාවටම අයිති වෙන දෙයක්. එහෙනම් එකම විමර්ශනයයි, හැබැයි බුදුරජාණන් වහන්සේ වෙනත් ක්‍රමයකින් ඒකම දේශනා කළා. හරියට එකම මහත් වූ දියවිලකට බැහැගන්න තොටුපළවල් කීපයක් තියෙනවා වගේ. එකම මහ දියවිලකට බැහැගන්න තොටුපළවල් කීපයක් තියෙනවා වගේ පින්වත්නි, අසුභයෙන් කළෙත් පින්වත්නි එයම ඉටු කර ගැනීම සඳහා, එකී අරමුණම සාධනය කර ගැනීම සඳහා ආනාපාන සතිය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළේ. පින්වත්නි,
යමෙක් ආනාපාන සතිය වඩනවා නම් එසේ වඩන්නා වූ ආනාපාන සතිය මනවින් සම්පූර්ණත්වයට පත් වෙලා නොබෝ කාලයකින්ම උතුම් අරහත් ඵලයේ සාධනයේ පිණිස උපකාර වන්නා වූ කාරණා කීපයක් තියෙනවා. යමෙක් ආනාපාන සතිය වඩනවා නම් ඒ ආනාපාන සතිය වැඩිම සඳහා පින්වත්නි නොබෝ කාලයකින්ම අරහත් ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා උපකාර වන්නා වූ කාරණාවන් කීපයක් තියෙනවා. පින්වත්නි මේ කාරණා පහෙන් සමන්විතව තමයි ඒ ශ්‍රාවකයා ඉක්මනින් නචිරස්සේව නොබෝ කාලයකින් අරහත් ඵල සාධනයේ පිණිස ආනාපාන සතිය වැඩි යුතුය. මේ ධර්ම පහෙන් යුක්තව යමෙක් ආනාපාන සතිය වඩනවා නම් නොබෝ කාලයකින්ම අරහත් ඵලයේ සාක්ෂාත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කාරණා ටික සඳහන් වෙනවා පින්වත්නි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ. පංචක නිපාතයේ පින්වත්නි කකුද කියලා වර්ගයක් තියෙනවා. මේ කකුද වර්ගයේ තතිය අකුප්ප කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍රයේ කියනවා මහණෙනි කරුණු පහකින් යුක්තව යම් භික්ෂුවක් යම් ශ්‍රාවකෙක් ආනාපාන සතිය වඩනවා නම් සේවනය කරනවා නම් වැඩි කල යන්නට මත්තෙන් නොබෝ කාලයකින් උතුම් අරහත් ඵලයේ සාක්ෂාත් කරනවා කියලා. මොනවද මේ කාරණා පහ? පළවෙනිම කාරණේ කියනවා පින්වත්නි ඉද බික්කවේ බික්කු අප්පට්ටෝ හෝති අප්පකිච්චෝ සුභරෝ සුසන්තෝසෝ ජීවිත පරික්කාරේසු. මේ ශාසනයේ භික්ෂුව ශ්‍රාවකයා අප්පට්ටෝ හෝති අප්පකිච්චෝ වැඩ අඩු වෙන්න ඕන, බාහිර දේවල් අඩු වෙන්න ඕන, වැඩ අඩු වෙන්න ඕන. ඊළඟට කියනවා සුභරෝ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. සුසන්තෝසෝ ලැබෙන සිවුරින් ලැබෙන දානයෙන් ලැබෙන බෙහෙතින් හේතින් ලැබෙන සෙනසුනෙන් සතුටු වෙන කෙනෙක් වෙන්න ඕන. සන්තුස්සකෝ කිව්වේ ඒකමයි. එතකොට වැඩ අඩු කෙනෙක් වෙන්න ඕන. ඊළඟට පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වෙන්න ඕන. ලැබෙන ඊටාම සරල දෙයින් පවා සතුටු වෙලා සතුටින් මේ මහානදම ජීවිතේ ශ්‍රාවක භාවයේ පවත්වන කෙනෙක් වෙන්න ඕන. අන්න ඒ ගුණයෙන් යුක්තව ආනාපාන සතිය වඩන්න ඕන. ඒ තමයි පළවෙනි එක. දෙවෙනි කාරණේ කියනවා අප්පාහාරෝ හෝති අනෝදරිකත්තං අනුයුක්තෝ. කුස යම් තාක්ද ඒ කුස යම් තාක්ද ඒ තාක් පිරණකන් ආහාර අනුභව නොකරන කෙනෙක් වෙන්න ඕන. ඇතමෙක් අනුභව කරනවා කුස යම් තාක්ද ඒ තාක් අනුභව කරනවා. එහෙම කෙනෙකුට මේ ආනාපාන සතිය සුවපත් විහරණයක් හැටියට වඩන්න බෑ. ඒ නිසා කුස පිරෙන තාක් ආහාර නොගන්න, අල්පව ආහාර ගන්න කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ කය පවත්වන්න පහසුයි. ඒ කය පවත්වන්න පහසු වුණාම කුසීතකම් නැති වෙලා ගිහිල්ලා පින්වත්නි මනා සිහිනුවන පවතිනවා. ඊළඟ කාරණේ කියනවා තුන්වෙනි කාරණය. පින්වත්නි අප්ප මිද්දෝ හෝති ජාගරියං අනුයුක්තෝ. අඩුවෙන් නිදන කෙනෙක් වෙන්න ඕන. නිදි වැරීමෙහි වැඩියෙන් යෙදුණු කෙනෙක් වෙන්න ඕන. හැබැයි ඒ නිදි වැරීම අකුසලය පිණිස නොවේ. අකුසල ප්‍රහාණය පිණිස කුසල් සම්පාදනය පිණිස වෙන්න ඕන. යමෙක් අවදි වෙලා ඉඳලා කරන්නේ නිදන්නේ නැතිව ඉඳලා කරන්නේ අකුසලේ නම් ඒ අවදියට වඩා නිନ୍ଦ හොඳයි. නැති අකුසලයේ උපද්දවනවා නම් උපන්න අකුසලයේ දියුණු කරනවා නම් අවදියෙන් ඉඳලා යමෙක් ඒ අවදියෙන් ඉන්න එකට වඩා නිදන එක හොඳයි. ඒ නිසා නිදන්නේ නැතිව අවදියෙන් ඉන්න ඕන කුමක් සඳහාද? ක්ලේශ ධර්ම ප්‍රහාණය සඳහා, අකුසල් ධර්ම ප්‍රහාණය සඳහා. ඒ තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණේ කියනවා යායන් කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පායා. යම් කිසි කතාවක් තියෙනවා නම්, යම් කිසි දේශනාවක් තියෙනවා නම් කුමකටද?
මේ සිතේ ඇතිවන්නා වූ ක්ලේශ ධර්මයන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න උපකාර වන අපිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විරියාරම්භ කතා ආදී වශයෙන් කෙලෙස් දුරු කිරීම පිණිස උපකාර වන්නා වූ දස කතා තියෙනවා. කල යුතු කතා 10කට කියනවා දස කතා. අන්න ඒ වගේ කතාවන්ගෙන් යුක්තව කෙලෙස් ප්‍රහාණය පිණිස මේ හිත යොමු කරමින් යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අන්න ඒ එකී කතාවෙන් බහින් යුක්තව ගෙවන ජීවිතය අන්න ඒ කාරණේ තමයි හතරවෙනි කාරණේ බවට පත් වෙන්නේ. අන්තිම කාරණේ කියනවා පින්වත්නි යතා විමුත්තං චිත්තං පච්චවෙක්කති. මිදුණු සිත මනාව සිහිනුවණින් මෙනෙහි කරනවා. යම් අකුසලයක් තමා ළඟ ප්‍රහාණය වෙලාද එකී අකුසලේ ප්‍රහාණය වුණා කියලා දැනගන්නවා. එයි ප්‍රහාණය වූ අකුසල ධර්මයන් ප්‍රහාණය වූ බව නොදැන ගැනීමෙන් නැවත වාරයක් පින්වත්නි ඒ අකුසල ධර්මයෝ නැවත උපදින්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණා පහෙන් යුක්තව යමෙක් ආනාපාන සතිය වඩනවා නම් පින්නතුනේ එසේ වඩන ලද්දා වූ ආනාපාන සතිය ඇති භික්ෂුව නොබෝ කාලයකින් අරහත් ඵලයේ සාධනය කරනවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි එසේ වඩන ලද්දා වූ ආනාපාන සතිය තුල පින්වත්නි ආනාපාන සතියේ කෙසේ වැඩිය යුතුද කියලා පින්වත්නි අපි කවුරුත් අහලා තියෙනවා. පින්වත්නි අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා සෝ සතෝ වාස්ස සති සෝ සතෝ පස්ස සති. යම් කිසි කෙනෙක් අරණ්‍යයකට වේවා වෘක්ෂ මූලයකට වේවා ශුන්‍යාගාරයකට ගියා වේවා නිසීදති පල්ලංකං ආභුජිත්වා පලක් බැඳගෙන නිසීදති වාඩි වෙනවා. පලක් බැඳගෙන වාඩි වෙලා උජුං කායං පනිදාය ඍජු කය පිහිටුවනවා. ඍජු කය පවත්ව ගන්නවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඍජු කයත් එමෙන්ම පරිපූර්ණ වූ සිහියත් එතන පිහිටුව ගන්නවා. සෝ අන්නේ ශ්‍රාවකයා සතෝව අස්ස සති. ඒ ශ්‍රාවකයා සිහියෙන්ම ආශ්වාස කරයි. සතෝව පස්ස සති. සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. එතකොට මේ කියන්නේ සිහියෙන්ම ආශ්වාස කරනවා සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා කියලා හිතලා ආශ්වාස කරනවා හිතලා ප්‍රශ්වාස කරනවා කියන එක නෙමෙයි. ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා ඒ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් පින්වත්නි සතෝ සිහියෙන් දකිනවා. සිහියෙන් දැකගෙන වාසය කරනවා. සිහියෙන් යුක්තවයි ඒක කරන්නේ. කොහොමද දීඝං වාස්ස සන්තෝ දීඝං අස්සසාමීති පජානාති. සිහියෙන් මේ දෙස බලනකොට පේනවා දීර්ඝ ආශ්වාසයක්. එකී දීර්ඝ ආශ්වාසය හිතලා ගත්තු එකක් නෙමෙයි. ඒ දීර්ඝව ගත්තු ආශ්වාසය දීර්ඝ ආශ්වාසයක් කියලා දැනගන්නවා. දීර්ඝ ආශ්වාසයක් කියලා දැනගන්නවා පින්වත්නි. ඊළඟට පින්වත්නි දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. හිතලා දීර්ඝ ප්‍රශ්වාසයක් කළා නෙමෙයි. ඒ දීර්ඝව කළ ප්‍රශ්වාසය දැනගන්නවා. ඒ ප්‍රශ්වාසයේ දීර්ඝව සිද්ධ වුණා. ඒක දැනගන්නවා. රස්සං වාස සන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ආශ්වාස කරනවා කෙටියෙන් හිතලා නෙමෙයි. කෙටි ආශ්වාසයක්. එසේ සිද්ධ වෙච්ච කෙටි ආශ්වාසයක් කියලා දැනගන්නවා. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්සසාමීති පජානාති. එසේ කෙටියෙන් සිද්ධ වුණා ප්‍රශ්වාසයක්.
ඒ සිද්ධ වෙච්ච ප්‍රශ්වාසය කෙටියෙන් සිද්ධ වුණා කියලා දැනගන්නවා. ඇයි දැනගන්නේ? දැනගන්නේ සතිය නිසා. සති සම්පජඤ්ඤ, සති සිහිය පිහිටවපුවාම ඒ ටික දැනගන්නවා. මනාව දැනගන්නවා. පින්වත්නි, යම්කිසි කෙනෙක් මෙසේ ආනාපාන සතිය වඩනවා නම් එසේ වඩන ලද ආනාපාන සතිය තුලම පින්වත්නි අවසානයේ පින්වත්නි කුමක්ද සිද්ධ වෙන්නේ? පින්වත්නි දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා මෙසේ ආනාපාන සතිය වඩන ශ්‍රාවකයා කුමක්ද අවබෝධ කරන්නේ? අවබෝධ කරනවා පින්වත්නි අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මනාව සිහිය පිහිටවනවා කුමක්ද? අත්ති කායෝති කයක් පමණක් ඇත, සත්වයක් පුද්ගලයෙක් නැත කියලා. දැන් ඔබට හිතෙන්න පුළුවන් කයක් ඇත කියන්නේ කොහොමද කියලා. පින්වත්නි මෙතන කය කියලා කියන්නේ මේ පින්වත්නි මව්පියන් නිසා හටගත්තා වූ මේ කය නෙමේ පින්වත්නි. මෙතන කියන්නේ පින්වත්නි ආශ්වාස ප්‍රශ්වාස කය. ආශ්වාස ප්‍රශ්වාස කය. වායෝමය කයක්. ආශ්වාස ප්‍රශ්වාස කය. එසේ කයක් ඇති බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ ආනාපාන සංයුත්තේ පින්වත්නි කිම්බිල කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි ආශ්වාස ප්‍රශ්වාසයත් මම කයක් හැටියට දේශනා කරමි, කයක් හැටියට පනවමි. ආශ්වාස ප්‍රශ්වාස කය. ඒතකොට ආශ්වාස ප්‍රශ්වාසයත් කයක් හැටියට පනවනවායි කිව්වා, දේශනා කරනවායි කිව්වා. පින්වත්නි එතකොට අවසානයේ අවබෝධ කරනවා කුමක්ද? ආශ්වාස ප්‍රශ්වාසයක් පමණක් තියෙනවා. එහෙත් සත්වේක් පුද්ගලයෙක් නැත. සත්වේ පුද්ගලයෙක් නැහැ. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඒ ප්‍රතිස්සේ වෙනවා, පිහිට වෙනවා, උපකාර වෙනවා කුමකටද? ඥානමත්තාය, උතුම් ඥානය උපදවාලන්න. එතන වැඩෙන්නේ විදර්ශනාවයි. අන්න ඒ විදර්ශනා ඥානෙ පිණිස ප්‍රතිස්සේ වෙනවා. ඒ කියන්නේ පිහිට වෙනවා, ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා කියන කාරණාවයි ආනාපාන සතිය. අනිස්සිතෝච විහෙරති, අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අපේක්ෂාවෙන් තොරව වාසය කරනවා. පින්වත්නි නච කිංචි ලෝකේ උපාදීයති, මේ ලෝක ධාතුවේ කිසිම දෙයක් න උපාදීයති උපාදානය කරගන්නේ නැහැ. මම මගේ කියලා දැඩිව ගන්නෙ නැහැ. එයි දැඩිව ගන්න දෙයක් නැති බව ආනාපාන සතිය තුලින්ම දකිනවා. ආශ්වාස ප්‍රශ්වාස කයක් පමණක් තියෙනවා, සත්වයේ පුද්ගලයක් නම් ඇත්තේ නැහැ. ඒ ආශ්වාස ප්‍රශ්වාස කිරීම තුල එහෙමත් නැත්නම් ඒ ආනාපාන සතිය තුලමත් පින්වත්නි සතර සතිපට්ඨානෙම වැඩෙන ආකාරයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනාපාන සතිය කියන්නේ කායානුපස්සනාවේ කොටසක්. ආනාපාන පබ්බය, ඒ ආනාපාන සතිය ඒ තුලම පින්වත්නි සතර සතිපට්ඨානේ වැඩෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කිම්බිල සූත්‍රයේදී. පින්වත්නි කෙසේද? යමෙක් ආනාපාන සතිය වඩනවා නම් එසේ වඩන්නා වූ ආනාපාන සතිය ඒකාන්තෙන් කායානුපස්සනාවටයි අයිති. එසේ වඩන ආනාපාන සතිය තුල පින්වත්නි යම් කිසි කෙනෙක් ප්‍රීතියක් විඳිනවා, සුවයක් විඳිනවා. සුඛපටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සුඛපටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. පීතිපටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. පීතිපටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ප්‍රීතියක් විඳිනවා, සුවයක් විඳිනවා. ඒ විඳින සුවය ප්‍රීතියම පින්වත්නි ආනාපාන සතිය තුල විඳින්නා වූ විඳීමක්. එයමයි වේදනානුපස්සනාව බවට පත් වෙන්නේ. එයම වේදනානුපස්සනාව බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි චිත්තානුපස්සනාව බවට පත් වෙන්නේ කොහොමද? චිත්තානුපස්සනාව බවට පත් වෙන්නේ පින්වත්නි මේ සිත එකඟ වූ සිතක් හැටියට දැනගෙනම ආශ්වාස ප්‍රශ්වාස කරනවා.
සිත එකඟ කිරීම වශයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස කරනවා පින්වත්නි. එතකොට ඊළඟට මේ සිත පැවතීම වශයෙන්ම සිත හඳුනා ගනිමින්ම පින්වත්නි ආශ්වාස ප්‍රශ්වාසය කරනවා. චිත්ත සංඛාර පටිසංවේදී. මේ චිත්ත සංස්කාර දකිනවා. එසේ සිත ගැන දැකීමෙන්ම දැනීමෙන්ම සිහිය පිහිටුවීමෙන්ම එයම පින්නතුනේ එතන චිත්තානුපස්සනාව බවට පත් වෙනවා. එයම චිත්තානුපස්සනාව බවට පත් වෙනවා. එතකොට සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති ආදී වශයෙන් එසේ වැඩෙන්නේ ඒ තුල චිත්තානුපස්සනාවමයි. ඊළඟට පින්වත්නි දේශනාවේ කියනවා නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති. ඔන්න පින්වත්නි ධර්මතා වශයෙන් මෙනෙහි කිරීම තුල ආශ්වාස ප්‍රශ්වාසය එතනම පින්වත්නි ධම්මානුපස්සනාවත් වැඩෙනවා. ඒ නිසා වඩන ලද්දා වූ ආශ්වාස ප්‍රශ්වාසය එසේත් නැතිනම් වඩන ලද්දා වූ ආනාපාන සතිය කායානුපස්සනා කියන සතිපට්ඨානේ කොටසටයි සතිපට්ඨානේටයි අයිති. එහෙත් ඒ ආනාපාන සතිය තුලම වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන අනුපස්සනාවන් වැඩෙන ආකාරයකුත් වඩන ආකාරයකුත් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවසානයේ තේරුම් ගන්න කාරණේ කුමක්ද? ආශ්වාස ප්‍රශ්වාස පමණක් ඇත. එහෙත් සත්වයේ පුද්ගලයෙක් නැත. මෙන්න මේ විදර්ශනා ඥානය උපදවා ගන්නා වූ යෝගාවචරයා මේ ලෝක ධාතුවේ කිසිත් උපාදානයකට පැමිණෙන්නේ නැහැ. කිසිත් ආකාරයකින් පින්වත්නි භව ආශාවකට භව පැවැත්මක් කෙරෙහි ආශාවකට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්වනවා පින්නතුනේ මේ සූත්‍රයේදී. කායේ කායානුපස්සී විහෙරන්තෝපි උපහන්තෝව පාපකේ අකුසලේ ධම්මේ කයේ කයානුව බලන්නා වූ මේ ශ්‍රාවකයා ඒ සියලුම ආකාරයේ අකුසල ධර්මයන් පාප ධර්මයන් ප්‍රහාණය කරනවා. උපමාවක් කියනවා සතරමං හන්දියක තියෙනවා මස් වැදැල්ලක්. සතරමං හන්දියක තියපු මස් වැදැල්ල හතර දිසාවෙන්ම එන්නා වූ රියවලට රතවලට යට වෙලා පොඩි වෙලා යනවා වගේ පින්වත්නි ආනාපාන සතිය වැඩිම තුලින් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් මේ සියලු අනුපස්සනාවන් වැඩිමින් ලාමක අකුසල ධර්මයන් සිඳිලා යනවා විනාශ වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මස්වැදැල්ල යම්සේ ලාමක අකුසල පාප ධර්මේ නම් පින්වත්නි සතර දිසාවෙන් එන රිය යනු සතර සතිපට්ඨානයයි. එයින් පින්වත්නි සියලු අකුසල ධර්ම විනාශ වෙලා යනවා කියන එකයි දේශනා කළේ. ධර්ම විනාශ වෙලා යනවා කියන එකයි දේශනා කළේ. ඒ නිසා ඔබත් ශාන්ත වූ විහෙරණ ඇති සැපයක් වූ ප්‍රණීත වූ ආනාපාන සතිය වඩන්න ක්‍රමිකව උත්සාහවන්ත වෙන්න. ඒ ආනාපාන සතිය වඩනවා නම් ඒ උපදින අකුසල ධර්මය උපදින තැනම සිඳිලා යනවා. සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ පුණ්‍යවන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ ඉසුරු මාවත ගම්පහ පාර යක්කල යන ලිපිනයෙහි පදිංචි පින්වත් ඉසුරු මාවත ගම්පහ පාර යක්කල ලිපිනයෙහි පදිංචි ලංකා බැංකු ප්‍රධාන
කාර්යාලයේ සේවයේ කොට විශ්‍රාමලත් විධායක නිලධාරිණී පින්වත් කමලා ගුණවීර මහත්මියගේ අගෝස්තු මාස 11 වන දිනට යෙදෙන ජන්මදිනයේ නිමිති කර ගනිමින් විශ්‍රාමලත් රාජ්‍ය සංස්ථා නිලධාරී යු ගුණවීර මහත්මාණන් පුතුන් තිදෙනා සහ පවුලට එකතු වූ දියණියන් තිදෙනා විසින් අරමුණු අතරට ප්‍රධානම වෙන්නේ අගෝස්තු මාස 11 වන දිනේ ජන්මදිනයේ සමරන කමලා ගුණවීර පින්වත් මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. අපිත් මේ වෙලාවේ ආශිර්වාද කරනවා එතුමියට නිදුක් නිරෝගී සුවය වේවා. සුවසේ ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ කුසලයේ උපකාර වේවායි අපිත් ආශිර්වාද කරනවා. දෙපාර්ශවයේ පරලොව සැපත් දෙමව්පියන්ට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා.